දැන් මං ඉස්සලා අදිනවා මේ දැල්ලක්. අපි හිතමු මේක මේ බන්සන් 1000ක් හෝ ඉටිපන්දම් දැල්ලක්. දැන් මෙතනට අපි ඝන වස්තුවක් ලං කරලා තියෙනවා. මේ තියෙන ඝන වස්තුව. එතකොට මේකේ මේ අංශු තියෙනවා. තියෙන අංශු. දැන් මේ සාමාන්‍යයෙන් මේ අංශු තමාගේ මධ්‍ය පිහිටීමක් වටා කම්පණය වෙමින් තමයි තියෙන්නේ. අංශු තමන්ගේ මධ්‍ය පිහිටීමක් වටා කම්පණය වෙමින් තමයි ඉන්නේ. මේ එතකොට දැන් මුලින්ම මේ තාප ප්‍රභවයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන අංශුන් ඉන්නවා. මේ තියෙන්නේ තාප ප්‍රභවය. ප්‍රභවයත් එක්ක ස්පර්ශ වෙච්ච අංශුන් ටික ප්‍රභවයෙන් තාපය උරා ගන්නවා. එතකොට ඒ උරා ගන්නා තාප ශක්තිය නිසා මේගොල්ලන්ගේ කම්පන ශක්තිය වැඩි වෙනවා. කම්පන ශක්තිය වැඩි වෙනවා. කම්පන ශක්තිය වැඩි වුණාම මේගොල්ලන්ගේ කම්පන විස්තාරයන් වැඩි වෙනවා. මෙයා ගත්තොත් මෙයාගේ කම්පන විස්තාරය වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙයා ගිහිල්ලා යාබදංශුවත් එක්ක හැප්පෙනවා. යාබදංශුවත් එක්ක හැප්පෙනවා. එතකොට මෙයාගේ ශක්තියෙන් කොටසක් යාබදංශුවට ලබා දෙනවා. මෙයාගේ ශක්තියෙන් කොටසක් යාබදංශුවට ලබා දෙනවා. එතකොට යාබදංශුවේ කම්පන විස්තාරය වැඩි වෙනවා. වැඩි වෙලා මේ එයා ගිහිල්ලා අනිත් අංශුව එක්ක හැප්පෙනවා. ඊට යාබදංශුවත් එක්ක හැප්පෙනවා. එතකොට එයාගේ ශක්තියෙන් කොටසක් ඊට යාබදංශුවට හම්බ වෙනවා. ඔය ආකාරයෙන් අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගමන් කරනවා. එතකොට දැන් මෙයාගේ මේ ශක්තිය දුන්න කියලා මෙයාගේ ශක්තිය අඩු වෙනවා. අඩු වුණාම මේ තාප ප්‍රභවයේත් එක්ක ස්පර්ශව තියෙන නිසා යලිත් ඒ ක්‍රියාවලිය ආයෙත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආයෙ මෙයා තාපයේ උරාගෙන කම්පන ශක්තිය වැඩි කරලා ආයෙ මෙයාට තාපයක් ලබා දීම සිද්ධ කරනවා. එතකොට මෙයා ආයෙ ශක්තිය උරාගෙන ආයෙ අනිත් එක්කෙනත් එක්ක හැප්පෙනවා. ඉතින් දිගටම තාපයේ සැපෙන නිසා මේගොල්ලන්ගේ තාප ශක්තිය අඩු වුණාට ඒ කියන්නේ තාප ශක්තිය ලබා දීමේදී අඩු වුණාට ඒ ශක්තිය ආයෙත් මේගොල්ලන්ට හම්බ වෙනවා මේ තාප ප්‍රභවයේ. ඉතින් ඔය ආකාරයට අංශුවෙන් අංශුවට තාපය ඉස්සරහට ගමන් කරනවා. මේ ආකාරයට අංශුවෙන් අංශුවට තාපය ඒ කියන්නේ අංශුවෙන් අංශුවට ගැටීම මගින් තාපය සම්ප්‍රේෂණය කරන ක්‍රමය කියනවා සන්නයනය කියලා. මේ එතකොට මේකේ ගැටලුවක් තියනවාද සිළුනි තරණය? මధుරාංගි නෑ සර්. මේ එහෙනම් අපි ඉස්සර මේක පොඩ්ඩක් ඇඳලා මට හරි කියන්න. හරි සර්. මේ එහෙනම් අපි ලියන්න තාප ප්‍රභවයේ සමග ස්පර්ශ වූ අංශුන් තාප ප්‍රභවයේ සමග ස්පර්ශ වූ අංශුන් තාප ශක්තිය උරා ගනිමින් ප්‍රභවයෙන් තාප ශක්තිය උරා ගනිමින්
කම්පන විස්තාරයන් වැඩි කර ගනී. ප්‍රභවයෙන් තාප ශක්තිය උරා ගනිමින් කම්පන විස්තාරයන් වැඩි කර ගනී. එවිට යාබද අණු සමග ගැටි කම්පන ශක්තියෙන් කොටසක් වරන් ඇතුලේ දාන්න චාලක ශක්තියෙන් කොටසක් යාබද අණුවට සම්ප්‍රේෂණය කරයි. එතකොට මෙයා තාප ශක්තිය උරාගෙන චාලක ශක්තිය වැඩි කරගන්නවා. එතකොට යාබද අණුවත් සමග ගැටීමේදී එම චාලක ශක්තියෙන් කොටසක් තමයි යාබද අණුවට දෙන්නේ. ඊට පස්සේ ලියන්න යාබද අණුවද ඉහත ආකාරයෙන්ම චාලක ශක්තිය වැඩි වී කම්පන විස්තාරයේ වැඩි වීමෙන් එයට යාබද අංශුව සමග ගැටි චාලක ශක්තියෙන් කොටසක් එම අංශුවට ලබා දී. ඉහත ආකාරයට අංශුවෙන් අංශුවට ගැටීම මගින් තාප ශක්තිය සම්ප්‍රේෂණය කිරීම සන්නයනයේ නම් වේ. සන්නයනයේ නම් වේ. හරිනේ. මේ එතකොට ඒකට අපි කියනවා සන්නයනය කියලා. මේ දැන් මේක සාමාන්‍යයෙන් ඝන වස්තු වල සිද්ධ වෙන සිද්ධියක්. මේක ප්‍රධාන වශයෙන්ම ඝන වස්තු වල සිද්ධ වෙන්නේ. අපි ඒකත් ලියමු සන්නයනය ප්‍රධාන වශයෙන් ඝන ද්‍රව්‍ය තුල සිදුවේ. එතකොට මේ ද්‍රව සහ වායු වල අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ තව තියෙනවා මේ සන්නායක තුල සන්නයනයක් සිද්ධ වෙනවා. ඒක මීට වඩා ටිකක් වේගවත්. මීට වඩා වෙනස් ආකාරයකින් සිද්ධ වෙන්නේ. අපි සන්නායක ද්‍රව්‍යයක් ගත්තාම මේ ඒක ඇතුලේ තියෙන්නේ ධනායන දැලිසක්. මේ ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලිච්ච ධනායන දැලිසක් තමයි තියෙන්නේ. ඒකට මේ ඉලෙක්ට්‍රෝන තනින් තන තියෙනවා. මේවා ඉලෙක්ට්‍රෝන. එතකොට දැන් මේකෙදි වෙන්නේ මේවා මුක්ත ඉලෙක්ට්‍රෝන. ඉතින් මේගොල්ලන්ට නිදහසේ කැමති පරිදි කැමති දිශාවලට චලනය වීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ තාප ප්‍රභවයත් සමග ස්පර්ශ වෙලා තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන තාප ප්‍රභවයෙන් ශක්තිය උරාගෙන ඒගොල්ලන්ගේ චාලක ශක්තිය වැඩි කර ගන්නවා. එහෙම වැඩි කරගත්තාම ඒගොල්ලෝ ඉතා වේගයෙන් ගමන් කරනවා. ඒ ගමන් කිරීමේදී යාබද ඉලෙක්ට්‍රෝන හා මේ ධනායනත් සමග ගැටීම සිද්ධ කරනවා.
මේගොල්ලෝ තාප ශක්තිය උරාගෙන ගමන් කරනකොට යාබද ඉලෙක්ට්‍රෝන සහ ධනායන සමග ගැටීම් සිදු කර ගන්නවා. හිතමු මෙයාත් එක්ක ගැටීමක් සිද්ධ කර ගන්නවා. ඉතින් එහෙම ගැටීම් සිදු කරගත්තාම ඒ අංශු වලට චාලක ශක්තියෙන් කොටසක් සම්ප්‍රේෂණය කරනවා. මේ ආකාරයෙන් නුත් මේ අංශුවෙන් අංශුවට මේ තාප ශක්තිය සංක්‍රමණය කරනවා. මෙතනදී මේ එතකොට සන්නායකය තුල තාපය සංක්‍රමණය ඕගොල්ලන්ට පේනවා ඒක වේගවත්. මොකද අර වගේ අංශුවෙන් අංශුවට යමින් ඉන්න ඕනේ මෙයාට ගොඩක් දුර යන්න පුළුවන්. එතකොට ගොඩක් දුර ගිහිල්ලා ඈත අංශු වලටත් මේ ඒ තාප ශක්තිය සංක්‍රමණය කරන්න මේ හැකියාවක් තියෙනවා. කාගේවත් හැප්පුණේ නැත්නම් කෙලින්ම මේ කෙලවරටම තාප ශක්තිය අරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් සන්නායකය තුළ සන්නයන ක්‍රියාවලිය වේගවත් කියලා කියනවා. ඉතින් මේ ඕගොල්ලන්ටත් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ දැල්ලකට අපි මේ ලෝහ හැන්දක් අල්ලනවා සහ මේ ලී හැන්දක් අල්ලනවා. එතකොට මේ ලෝහ හැන්ද ඉක්මනට රත් වෙනවා. ලී හැන්දට වඩා කියලා ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඔයගොල්ලෝ අතින් අල්ලන් හිටියොත් එහෙම මේ අත ඉක්මනට රත් වෙනවා මේ ලෝහ හැන්ද අල්ලන් ඉන්න කෙනාගේ. ලී හැන්ද අල්ලන් ඉන්නවට වඩා මොකද ලෝහය තුලින් ටක් ගාලා තාපය සංක්‍රමණය වෙනවා වේගයෙන්. මේ මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ හරි අපි මේ ලියන්න ලෝහ තුලින් සන්නයනය කියලා. ලෝහ තුලින් සන්නයනය. ලෝහ තුලින් සිදුවන සන්නයනය කියලා මෙන්න මේ රූපේ ඇඳගන්න. ඇඳලා මට හරි කියන්න. මේ තියෙන්නේ ධනායන. හරි සර්. ලියාගන්න. තාප ප්‍රභවය සමග ස්පර්ශව ඇති මුක්ත ඉලෙක්ට්‍රෝන තාප ප්‍රභවය සමග ස්පර්ශව ඇති මුක්ත ඉලෙක්ට්‍රෝන මේක ලෝහය. තාප ප්‍රභවය සමග ස්පර්ශව ඇති මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රභවයෙන් තාප ශක්තිය උරා ගනිමින් චාලක ශක්තිය වැඩි කරගනි. ප්‍රභවයෙන් තාප ශක්තිය උරා ගනිමින් චාලක ශක්තිය වැඩි කරගනි.
එම අංශු යාබද ඉලෙක්ට්‍රෝන හා ධනායන සමග ගැටෙමින් එම අංශු යාබද ඉලෙක්ට්‍රෝන සහ ධනායන සමග ගැටෙමින් එම ශක්තියෙන් කොටසක් ගැටෙන අංශූන්ට සම්ප්‍රේෂණය කරයි. ශක්තියෙන් කොටසක් ගැටෙන අංශූන්ට සම්ප්‍රේෂණය කරයි. මෙහිදී මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වැඩි දුර ප්‍රමාණයක් ඉතා ඉක්මනින් ඉතා වේගයෙන් චලිත විය හැකි නිසා තාප ශක්තිය වේගයෙන් සංක්‍රමණය කරයි. එම නිසා ලෝහ තුල සන්නයනය වේගවත්ය. එතකොට ලෝහ තුල ඔන්න ඒ වගේ සන්නයනය වේගවත් කියලා කියනවා. මේ ඉතින් අපි ඊළඟට අපි ගන්නවා මේ ලෝහ තුල මේ තාපයේ සන්නයනය වන ආකාරය පොඩ්ඩක් අපි අධ්‍යයනය කරනවා. අපි ගන්නවා මෙහිම මේ ලෝහ දණ්ඩක් ගන්නවා. ඒකාකාර හරස් කඩක් සහිත ලෝහ දණ්ඩක්. ඕකේ අපි එක්කෙලවරක් හුමාලය අපි තියාගන්නවා හුමාලය මේ කුටීරයකට සම්බන්ධ කරලා. මේකට අපි කියනවා හුමාල කුටීරය. මේ අනිත් කෙලවර මේ අයිස් කුටීරයකට සම්බන්ධ කරනවා. ඒකේ තනි කරම අයිස් කැට. අපිට මේ තියෙන්නේ අයිස් කැට කියලා. ඔන්නම තියෙනවා. මේ අයිස් සෙල්සියස් බිඳුවේ අයිස්. එතකොට මේ මෙතන තියෙන්නේ සෙල්සියස් 100 හුමාලය. අපි මේකට ඇතුල් කරනවා සෙල්සියස් 100 හුමාලය. හුමාලය අපි ඇතුල් කරනවා. එතකොට මේ ඇතුල් කරාම දැන් මේක රත් වෙනවා. දැන් මේ හුමාලයෙන් මේක පිරෙනවා. පිරුණාම මේ කෙලවර හුමාලයත් එක්ක ස්පර්ශ වෙලා හුමාලය රත් වෙනවා. එතකොට අපි දන්නවා උෂ්ණත්වයේ වැඩි තැන සිට උෂ්ණත්වයේ අඩු තැනට තාපය සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. දැන් මේක ලෝහ දණ්ඩක් නිසා සන්නයනයෙන් තමයි තාපයේ සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ. මේ ඉතින් මෙතන ඉඳලා මෙතනට සන්නයනයෙන් තාපය ගමන් කරනවා. මේ ඉතින් අපි මෙතනට මේ උෂ්ණත්වමාන සම්බන්ධ කරලා තියෙනවා. අපි මෙන්න මේ ලෝහ දණ්ඩ සිදුරු කරලා ඒකට උෂ්ණත්වමාන ඇතුළු කරලා තියෙනවා. තැන් කිහිපයකින් උෂ්ණත්වමාන අපි ඇතුළු කරලා තියෙනවා.
සමාන දුර වලින්. ඊට පස්සේ මේ උෂ්ණත්වමානවල අපි පාඨාංක සටහන් කර ගන්නවා. අපි හිතමු මේ උෂ්ණත්වමානි T1, T2, T3, T4 කියන උෂ්ණත්වමාන. මේ උෂ්ණත්වමානවල පාඨාංකය කාලයත් එක්ක අපි සටහන් කර ගන්නවා. කාලයත් එක්ක සටහන් කරගත්තාම මෙහෙම දෙයක් පේනවා. මේ උෂ්ණත්වමානවල පාඨාංක ක්‍රමයෙන් ඉහළ යනවා. මුලදී ක්‍රමයෙන් ඉහළ යනවා. ඔක්කොම ටික ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා මේ එක්තරා මොහොතකදී ඒ උෂ්ණත්ව ඉහළ නැගීම නවතිනවා. එක්තරා මොහොතකදී උෂ්ණත්ව ඉහළ නැගීම නවතිනවා. ඒ නවතින මොහොතේදී මේගොල්ලන්ගේ උෂ්ණත්වමාන වල පාඨාංක වල පිහිටීම ගත්තාම නිකන් මෙන්න මේ වගේ පිහිටීමක් තියෙන්නේ. මෙයාට වඩා මෙයා අඩුයි, එයාට වඩා මෙයා අඩුයි, මෙයාට වඩා මෙයා ටිකක් අඩුයි. ඔන්නෝම තියෙන්නේ. එතකොට අපි මේ උෂ්ණත්ව ඉහළ නැගලා නවතින අවස්ථාව මේ අපි කියනවා අනවරත අවස්ථාව කියලා. එතකොට අපි කියනවා දැන් උෂ්ණත්ව ඉහළ නැගීම නවතිලා දැන් උෂ්ණත්වයේ නියත අගයක පවතිනවා කියලා. මේ අවස්ථාව අපි හඳුන්වනවා අනවරත අවස්ථාව. එතකොට මේ අනවරත අවස්ථාවේදී අපි මේගොල්ලන්ගේ මේ දුර සමග උෂ්ණත්වයේ ප්‍රස්ථාරගත කරනවා. තීටා ප්‍රස්ථාරගත කරනවා දුරත් එක්ක. එතකොට මේකෙදී මෙන්න මෙහෙම වගේ ප්‍රස්ථාරයක් එන්නේ. මෙයා C-යෙන් පටන්ගෙන ක්‍රමයෙන් අඩු වෙලා බිඳුව කරා ගමන් කරනවා. බිඳුව කරා යනවා. එයා C-යෙන් පටන්ගෙන මේ මේක එතකොට අපිට එන්නේ වක්‍රයක් එන්නේ. මේ එක උෂ්ණත්වමානයේ පාඨාංකයන් අපි ලකුණු කරගත්තාම මේ ওই වගේ වක්‍රයක් එනවා. මේ එතකොට මේක ලැබෙන්නේ මේ අනවරත අවස්ථාවේදී. මේ අපි මේක ඉලතමු. ඇදලා ඉවර වෙලා මට හරි කියන්න. සර් තරණි නෑ නේද? ඉන්න බලන්න. මම බලන්න. ඒක මේ ඔය ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි මේ උදාහරණයකින් දක්වනවා. මෙහෙම මේ දැන් මේකට නිකන් උදාහරණයක් කියන්න පුළුවන්. ඔන්න දැන් මිනිස්සු පොලිමක් ඉන්නවා. ඒගොල්ලෝ බොහොම බඩගින්නේ ඉන්නේ. එතකොට අපි මේ ඒගොල්ලන්ට කෑම පාර්සල් මේ බෙදනවා අපි එක එක්කෙනා අතින් අත කෑම පාර්සල් යවනවා. එහා පැත්තට යවනවා. මේ එතකොට මේගොල්ලෝ මේ කෑම පාර්සල් යවනකොට මේගොල්ලෝ කොටසක් කනවා. ඉතුරු කොටස තමයි අනිත් කෙනාට දෙන්නේ. එයාත් ඒකෙන් කොටසක් ආව තමයි අනිත් කෙනාට දෙන්නේ. ඒ ඇස්සේ තව කොටසක් බිමත් ඉහිරෙනවා. ඉතින් මේ ඔහොම ගමන් කරනවා. ඉතින් අපි හැබැයි දිගටම කෑම පාර්සල් සප්ලයි කරනවා. ඉතින් අර මුලදී කෙලවරට යන්නේ බොහොම පොඩ්ඩයි. දිගටම කෑම පාර්සල් සප්ලයි කරනකොට මේගොල්ලොත් කනවා ටිකක් දෙනවා ඔහොම යනවා. එක්තරා මොහොතක මේ ඔක්කොගෙම බඩවල් පිරෙනවා. ඔක්කොම එතකොට කෑම කාලා සන්තුෂ්ත වෙනවා. ඊළඟට වෙන්නේ මේ මෙයාට දෙන දැන් එහෙම සන්තුෂ්ත වුණාට පස්සේ අපි දිගටම කෑම පාර්සල් සප්ලයි කරමින් ඉන්නේ. එතකොට මෙයාට දෙන කෑම පාර්සලේ කෙලින්ම අරයට දෙනවා. ආයි මේ කන්නේ නැහැ කෙලින්ම දෙනවා. එතකොට අර ඉහිරීම පමණයි සිද්ධ වෙන්නේ. මේ ඊරෙන එක විතරයි වෙන්නේ කෑම පාර්සලේ යනවා. ඔන්නක නිකන් මේ අනවරත අවස්ථාවට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. මේ එතකොට අපිට ඒක මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති.
මේ අපි එතන තව පොඩ්ඩක් ලියා ගමු. දණ්ඩේ සිට ඉවතට යන විට පැතිබිත්ති මගින් සිදුවන තාපහානිය ක්‍රමයෙන් අඩු වේ. දණ්ඩේ සිට ඉවතට යන විට පැතිබිත්ති මගින් සිදුවන තාපහානිය ක්‍රමයෙන් අඩු වේ. එම නිසා උෂ්ණත්ව අනුක්‍රමණයද ක්‍රමයෙන් අඩු වේ. එම නිසා උෂ්ණත්ව අනුක්‍රමණයද ක්‍රමයෙන් අඩු වේ. මේ ඊළඟට අපි කරනවා වැඩක් මේ අපි මේ දණ්ඩ පරිවර්ණය කරනවා. දණ්ඩ අපි පරිවර්ණය කරනවා. ඒ කියන්නේ මේ පරිවාරකයකින් වටේටම ඔතනවා. මේ පැතිබිත්ති. පරිවාරක ද්‍රව්‍යයකින් පැතිබිත්ති ඔතනවා. එතකොට මේ පැතිබිත්ති වලින් මේ තාපහානියක් සිද්ධ වෙන්නේ නැහැ. පැතිබිත්ති වලින් තාපහානියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. අපි මේකට කියනවා පරිවාරක. මේ දාන්නේ තාප පරිවාරක. කියනවා තාප පරිවාරක මගින් පරිවර්ණය කරලා තියෙනවා කියලා. මගින් පරිවර්ණය කිරීම. එහෙම කරලා ආයි මෙයාව අර වගේ අනවරත උෂ්ණත්වයට පත් වෙන්න සලස්වනවා. එතකොට අනවරත උෂ්ණත්වයට පත් වුණාම මේ දැන් ප්‍රස්ථාරයේ එන්නේ මේ නියත අනුක්‍රමණය සහිත ප්‍රස්ථාරයක්. ඔය වගේ නියත අනුක්‍රමණය සහිත ප්‍රස්ථාරයක් තමයි දැන් ඉන්නේ. මේ අනවරත අවස්ථාවේදී. ඒක සෑම විටම අනුක්‍රමණය නියතයි. දැන් මේකත් පොඩ්ඩක් ඇඳ ගන්න. මේ අනවරත අවස්ථාවේදී එන ප්‍රස්ථාරය. දැන් මේ තාප පරිවාරකයකින් පැතිබිත්ති පරිවර්ණය කරලා තියෙනවා. මේකත් පොඩ්ඩක් ඇඳ ගන්න. ඇඳලා මට හරි කියන්න.
හරි සර්. හරි. ඔව්. එතකොට අපි මේ ඒකෙත් පොඩ්ඩක් ලියමු. මෙම අවස්ථාවේදී පැතිබිත්ති මගින් තාපහානියක් සිදු නොවන අතර පැතිබිත්ති මගින් තාපහානියක් සිදු නොවන අතර සැපේන තාපයෙන් කොටසක් අභ්‍යන්තර ශක්තිය වැඩි කිරීමට උරා ගන්න අතර ඉතිරි කොටස සන්නායකයේ ඔස්සේ ඉදිරියට සංක්‍රමණය වේ. කොටසක් අභ්‍යන්තර ශක්තිය වැඩි කිරීමට උරා ගන්න අතර ඉතිරි කොටස සන්නායකයේ ඔස්සේ ඉදිරියට සංක්‍රමණය වේ. අනවරත අවස්ථාවේදී හුමාල කුටීරයෙන් සැපෙන තාප ශක්තිය වෙනසකින් තොරව සන්නායකයේ ඔස්සේ ඉදිරියට සංක්‍රමණය වීම සිදුවේ. හුමාල කුටීරයෙන් සැපෙන තාප ශක්තිය වෙනසකින් තොරව සන්නායකයේ ඔස්සේ ඉදිරියට සංක්‍රමණය වීම සිදුවේ. ඒ කියන්නේ දැන් පැතිබිත්ති මගින් හානියක් වෙන්නේ අනවරත අවස්ථාවේදී අභ්‍යන්තර ශක්තිය උරා ගන්නෙත් නැහැ. එහෙම වුණාම දැන් ආයි මේ මෙතනින් යම්කිසි තාපයක් සැපයුණාද ඒ තාපය කෙලින්ම යනවා. මෙතනින් අපි හිතමු මේ Q කියලා තාපයක් T කාලයකදී සැපේනවා. අපි හිතමුකෝ තප්පරයකදී Q කියලා තාපයක් එනවා කියලා. ඒ තාපය දිගටම යනවා. ආයි මේ කෙලවරට යද්දි අඩු වෙන්නේ එහෙම නැහැ. එම තාපය දිගටම කෙලින්ම යනවා. මේ ගිහිල්ලා මෙතනදී අයිස් වලින් උරා ගන්නවා. එතකොට අයිස් කොටසක් දිය වෙනවා. මේ අයිස් කොටසක් දිය වුණා කියලා මේ උෂ්ණත්වයේ බිඳුවේ ඉඳලා ඉහළ යන්නේ. මොකද අයිස් ඔක්කොම දිය වුණොත් තමයි උෂ්ණත්වයේ ඉහළ නගින්නේ. ඒ නිසා මෙතන බිඳුවේ නියතව පවතිනවා, මෙතන CA නියතව පවතිනවා. දිගටම හුමාලය ලැබෙන නිසා දණ්ඩ තුලින් තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාව නියතව පවතිනවා. ඒකත් ලියන්න අනවරත අවස්ථාවේදී දණ්ඩේ සෑම හරස්කඩක් කරාම තාප ගැලීමේ ශීඝ්‍රතාව නියත වේ. අනවරත අවස්ථාවේදී දණ්ඩේ සෑම හරස්කඩක් කරාම තාප ගැලීමේ ශීඝ්‍රතාව නියත වේ. කොතනකින් හරි හරස්කඩක් ගත්තොත් එයා හරහා තප්පරයකට ගලන තාප ප්‍රමාණය නියතයි. අනවරත අවස්ථාවේදී. ඒක තමයි මෙතනදී විශේෂත්වය. හරි. එතකොට ඒක පැහැදිලි වෙන්න ඇති. දැන් මෙතනදී හරියට මේ කෑම ඉහිරෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙතනින් දෙන කෑම පාර්සලේ කෙලින්ම එහා පැත්තට යනවා. මේ දැන් කවුරුත් කන්නේත් නැහැ, කෙලින්ම කෑම පාර්සලේ එහාට යනවා. ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේ දැන් මේ අනවරත අවස්ථාවේදී ඒගොල්ලෝ පරිශන කළා මේ Q බෙදීමට මේ කාටද අනුලෝම කියලා. දැන් අපිට මෙතන Q බෙදීමට හොයාගන්න පුළුවන්. මේ තාපය මෙතනට ගියාම අයිස් ටිකක් දිය වෙනවා. එතකොට දිය වූ අයිස් කන්දය තප්පරයකදී දිය වූ අයිස් කන්දය L වලින් වැඩි කළාම වෙනවා Q බෙදීමට. දැන් මෙතනදී කිසියම් කාලයක් තුල අයිස් කන්දයක් දිය වේ. එතකොට අපි මේ ස්කන්ධය මැන ගන්නවා.
ඒක කාලයෙන් බෙදුවාම වෙනවා තප්පරයකදී දිය වෙච්ච අයිස්කන්ධය. ඒක විලයනයේ ගුප්තතාවයෙන් වැඩි කළාම මේ තප්පරයකදී ගමන් කරන තාප ශක්තිය අපිට හම්බ වෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ Q බෙදීම T හොයා ගන්න පුළුවන්. එතකොට අපිට මේ Q බෙදීම T මෙන්න මේවත් එක්ක වෙනස් වෙන හැටි හොයන්න පුළුවන්. මෙන්න මේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. දණ්ඩේ හරස්කඩ වර්ගඵලයත් එක්ක වෙනස් වෙන ආකාරය හොයන්න පුළුවන්. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ හරස්කඩ වර්ගඵලය වැඩි කරමින් වෙනස් කරමින් Q බෙදීම T මයින්. එහෙම කරාම එනවා මේ Q බෙදීම T අනුලෝමයි හරස්කඩ වර්ගඵලය. දණ්ඩේ හරස්කඩ වර්ගඵලයට කියලා එනවා. හරි. මේ ඊට පස්සේ ඒගොල්ලෝ කරා මෙතන මේ උෂ්ණත්ව අනුක්‍රමණය වෙනස් කළා. උෂ්ණත්ව අනුක්‍රමණය කියලා කියන්නේ මේ කිසියම් දිගක් සඳහා තියෙන උෂ්ණත්ව වෙනස. මේ ඒකට ඉතින් කරන්න තියෙන්නේ මෙතන උෂ්ණත්වය වැඩි කරනවා. ඒ කියන්නේ දැන් අපි 100 දෙන්නේ 100 නැතුව මේ 160 තියෙන හුමාලය දෙනවා. ඉතින් 160 හුමාලය නිෂ්පාදනය කරන්න පුළුවන් පීඩනය වැඩි කරලා එහෙම මේ උෂ්ණත්වය වැඩි කරනවා. වැඩි කරලා උෂ්ණත්ව අනුක්‍රමණය කරනවා. එතකොට අපි හිතමු මේ උෂ්ණත්වමාන පාඨාංක දෙකක් අතර දුර D කියලා. එතකොට මෙයාගේ උෂ්ණත්වය අපි හිතමු θ1 මෙයාගේ උෂ්ණත්වය අපි හිතමුකෝ නිකන් θ4 කියලා. කොහොම හිතමුකෝ. එතකොට මේ අපි ඒකත් එක්කත් බලනවා. උෂ්ණත්ව අනුක්‍රමණය. අනුක්‍රමණයත් එක්ක බැලුවාම ඒගොල්ලෝ දැක්කා මේ Q බෙදීම T අනුලෝමයි උෂ්ණත්ව අනුක්‍රමණය. ඒ කියන්නේ මට මේකම ලියුව හැකි Q බෙදීම T අනුලෝමයි ඩෙල්ටා තීටා බෙදීම D උෂ්ණත්ව අනුක්‍රමණයට. මේ උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි වෙනකොටත් Q බෙදීම T වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන උෂ්ණත්වය වැඩි කරාම හරි මෙයාට වඩා වැඩි කරලා අපි Q බෙදීම T මැන්නොත් Q බෙදීම T වැඩි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ දෙකම භාවිතා කරලා මෙහෙම ප්‍රකාශයක් කිව්වා මේ Q බෙදීම T අනුලෝමයි A වාරයක් ඩෙල්ටා තීටා යට D කියලා කිව්වා. ඒකට ඒගොල්ලෝ නියතයක් දැම්මා. Q බෙදීම T සමානයි K. A වාරයක් ඩෙල්ටා තීටා යට D. D කියලා මේක අපි මේ අනවරත අවස්ථාවේදී සන්නායක දණ්ඩක් තුලින් සිදුවන තාප මේ හානියට අපි අරගන්නවා. මේක මේ ටික අනවරත විටදී හරි. අනවරත අවස්ථාවේදී තමයි මේ ටික කියන්නේ. මෙතන මේ කේට අපි කියනවා මේ තාප සන්නායක තාව කියලා. ඒ අදාළ ද්‍රව්‍යයේ තාප සන්නායක තාව. දැන් මෙතනදී නම් මේ තියෙන දණ්ඩේ තාප සන්නායක තාව. එතකොට අපි මේ කොටස අපි වොට් වලින් ගත්තොත් මේක අපිට වොට් වලින් මයින්න පුළුවන්. A කියන එක වර්ග මීටර වලින් මයින්න පුළුවන්. D කියන එක මීටර වලින් ඩෙල්ටා තීටා කියන එක කෙල්වින් වලින් මන්නොත් මේකේ SI එකක එනවා වොට් මීටරයට කෙල්විනයට කියලා. හරි. එහෙම එනවා. මේ
ඒකේ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලුවක් නැත්නම් ඒ ටික ලියන්න. ලියලා ඉවර වෙලා හරි කියන්න. මෙතන ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ තාපයේ ගල්ල දිශාවට තිබෙන හරස්කඩ වර්ගඵලය. මේක මට කියන්න පුළුවන් දණ්ඩේ අක්ෂය ඔස්සේ ඇති උෂ්ණත්ව අනුක්‍රමණය හරි සර්. හරි. මේ එතකොට මේ
තාප සන්නායනයෙන් ඕක තමයි තියරි කොටස. මේකේ තව තියෙනවා ප්‍රැක්ටිකල් කොටසක්. මේ අපි දැන් මේ ප්‍රැක්ටිකල් කොටසටත් යමු. මේ ඒකදී අපි කරන්නේ සන්නායක දණ්ඩක තාප සන්නායකතාවය සොයනවා. මේ එතනදී ලියාගන්න මේ තාප සන්නායකතාවය නැත්නම් K රඳා පවතින්නේ අදාළ ද්‍රව්‍ය මත පමණයි. ලියන්න මේ තාප සන්නායකතාව අදාළ ද්‍රව්‍ය මත පමණක් රඳා පවතී. ඊළඟට අපි පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයේ නම ලියාගන්න. මේ දණ්ඩක නැත්නම් ලෝහ දණ්ඩක තාප සන්නායකතාවයේ සෙවීම. පරීක්ෂණය ලෝහ දණ්ඩක තාප සන්නායකතාවයේ සෙවීම. දැන් අපි මෙහෙම වැඩක් කරනවා. මේ ලෝහ දණ්ඩක් ගන්නවා. ඕකේ එක් පැත්තකට හුමාල කුටීරයක් සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ හුමාල කුටීරය. හුමාල කුටීරය. දැන් මේකට මේ හුමාලේ නිෂ්පාදනය කරලා ඇතුල් කරන්න ඕනේ. ඒ සඳහා අපි හුමාල ජනකයක් භාවිතා කරනවා. මේක තේපාවක් උඩ බන්සන් 1000ක් තියලා ජලය අපි රත් කරනවා. රත් කරලා අර මේ එකක් මේ හුමාල කුටීරේ ඉහළ බාහුවට සම්බන්ධ කරනවා. අනිත් එක අර ජලය තුල ගිල්ලන තියෙනවා. එතකොට දැන් මේක අපි අර මේ හුමාලයේ ගුප්තතාපය කරනකොටත් කළා. මේක තමයි හුමාල ජනකය. එයාගෙන් තමයි අපි හුමාලේ නිෂ්පාදනය කරලා ඔන්න ඉහළ බාහුවට සම්බන්ධ කරනවා. එතකොට මේකෙන් එන හුමාලේ මේක ඇතුලේ පිරෙනවා. පිරිපිරි පල්ලෙහාට එනවා. ඇවිල්ලා මෙතනින් ඉවතට ගමන් කරනවා. හරි. එතකොට දැන් මේ ඒ නිසා මෙතන හොඳට හුමාලයේ ස්පර්ශ වෙනවා. සීයේ උෂ්ණත්වයේ තියෙනවා. ඊට පස්සේ අපි දැන් අනිත් කෙළවරේ අපි කරන්නේ මේ සන්නායක දණ්ඩේ අනිත් කෙළවරේ අපි මේ සන්නායක දණ්ඩ සැලි ද්‍රව්‍යයෙන්ම හදපු බටයක් මේක වටේ ඔතනවා. මේක වටේ ඔතන තියෙන්නේ. මම මේක ගන්නවා. මේ පැත්තෙන් ඔතලා ආයි මේ අනිත් පැත්තෙන් එනවා. එතකොට ඇවිල්ලා ආයි මෙතනින් ඔන්නම මේක වටේ වගේ බටයක් ඔතන තියෙනවා. මේ ඔතලා අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මෙන්න මේ හරියට ඔතලා ඊට පස්සේ දැන්
මේක බටේ. මෙතනින් මෙයාව එළියට අරන් තියෙනවා. එතකොට මේ මෙයාව සම්බන්ධ කරලා තියෙනවා නියත පීඩන හිසකට. මතක ඇති නියත පීඩන හිසත් පිටාර බටයක් තියෙනවා. තව බටයක් තියෙනවා මෙතනට සම්බන්ධ වෙන. අනිත් බටේ ටැප් එකට සම්බන්ධ වෙනවා. හරි. මේ දැන් මෙතනින් මේක දිගේ එනවා. මේ ජලය නියත ශීඝ්‍රතාවයකින් එනවා. එතකොට මේ එන තාපය ජලය උරා ගන්නවා. ජලය උරා ගන්නවා. උරාගෙන මෙතනින් ඉවතට ගන්නවා. මෙතනත් මේවා සම්බන්ධ කරලා තියෙනවා මේ උෂ්ණත්ව මානවලට. ඕන උෂ්ණත්ව මානයකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. මෙයාවත් එහෙමයි. උෂ්ණත්ව මාන කුටීරයකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාගෙන් මේ ජලය ඉවතට අරගෙන යනවා. මම ඒක අඳින්නම්කෝ මෙහෙම. මෙතට අරගෙන ඕක අපි බීකරයකට එකතු කරගන්නවා. බීකරයකට එකතු කරගන්නවා. මේ මෙතන උෂ්ණත්ව මාන දෙකක් ගිල්ලුවල තියෙනවා. කුහර දෙකක් හදලා තියෙනවා. කුහර දෙකේ උෂ්ණත්ව මාන දෙකක් ගිල්ලුවල තියෙනවා. මේක මේ උපකරණයේ තාප පරිවර්ණය කරලා තියෙනවා. මේ ටික පරිවාරකයකින් වහලා තියෙනවා. මේ පරිවාරකයට තියෙන්නේ රිජ් ෆෝම් සහ ලී. රිජ් ෆෝම් සහ ලී. يعني ඉස්සලම රිජ් ෆෝම් තට්ටුවක් තියෙනවා, ඒක වටේ ලී. ලීයක් තියෙනවා. ඒකෙන් තමයි තාප පරිවර්ණය කරලා තියෙන්නේ. එතකොට මේ අක්ෂය ඔස්සේ තාපය ගමන් කරනවා. අනවරත අවස්ථාවේදී අක්ෂය ඔස්සේ තාපය ගමන් කරනවා. ඒ තාපය මෙතනට ආවහම වෙන කොහාටවත් යන්න තැනන්නේ මේ බටේටම තමයි උරන්න සිද්ධ වෙන්නේ. එතකොට බටෙන් උරා ගන්නවා. එතකොට අපි මෙතනදී කරන්නේ මේ Q බෙදීම T හොයනවා. මේ දැන් අර අතන නම් අයිස් දිය වෙච්ච ස්කන්ධයෙන් දැන් මෙතන එහෙම නෙමෙයි, මේ බටේ තියෙන ජල ස්කන්ධයෙන් තමයි අපි ගන්න යන්නේ. දැන් මෙතනදී අපි උෂ්ණත්ව මාන ටික ලිව්වොත් මේක T1 T2 T3 T4 ඒගොල්ලන්ගේ පාඨාංකක් තියෙනවා අනවරත අවස්ථාවේදී. මෙයාගේ අපි හිතමු θ1, මෙයාගේ θ2, මෙයාගේ θ3, මෙයාගේ θ4. හරි. මේ එතකොට දැන් මෙතන මේ θ1 විශාලයි θ2ට වඩා. මොකද මේ පැත්තට යන්නේ. මෙතන මේ ජලය ඇතුළු වන ජලය, මේ පිටවන ජලය. එතකොට θ3 විශාලයි θ4ට වඩා. හරි.
මේ දැන් අපි මේ සූත්‍රයත් එක්ක කතා කළොත් KA delta theta යට D නේද? එතකොට මේ ඔන්න ඕක හොයන්න ඕනේ. දැන් අපි Q බෙදීම T මේ ගලා යන තාපය ගන්නවා. දැන් අපි ඉස්සල්ලාම මේ ආකාරයෙන් උපකරණය අටවලා අපි මේක මේ අනවරත අවස්ථාවටපත් වෙන්න ඉඩ අරිනවා. ඉතින් අපි මේ උෂ්ණත්වමාන දිහා බලාගෙන ඉන්න උෂ්ණත්වමාන පාඨාංක නියත වෙන අවස්ථාව. ඉතින් අපිට මුලින් පේනවා මේවා වැඩි වෙලා එක්තරා අවස්ථාවක නියත අවස්ථාවටපත් වෙනවා. පත් වුණාම මේ පාඨාංක හතරම නියත වෙනවා. මේ θ3 θ4 නියත වෙනවා. එතකොට පාඨාංක හතරම නියත වුණාට පස්සේ තමයි අපි පාඨාංක ගන්න පටන් ගන්න. ඉස්සෙල්ලා අපි Q බෙදීම T හොයනවා. Q බෙදීම T හොයන්නේ අපි මෙතන ගලා ගිය තාපයේ සමානයි ජලයේ උරාගත් තාපය කියලා ගන්නවා. එතකොට ජලයේ කිසියම් නිශ්චිත කාලයකදී උරාගත් තාපය කියලා ගන්නවා. අපි මේ ජලය බීකරයකට එකතු වෙන්න අරිනවා. ඒ එකතු වෙන්න ගත වන කාලයත් මයින්නවා විරාම ගටිකාවෙන්. විරාම ගටිකාවෙන් අපි T මයින්නවා. මෙතනින් අපි M මයින්නවා එකතු වෙච්ච ස්කන්ධේ. එතකොට අපිට මෙතන උෂ්ණත්වමාන අතර වෙනසින් එනවා MC delta theta. එතකොට අපි ගන්නවා මේ M බෙදීම T වාරයක් ජලය නිසා CW උෂ්ණත්ව වැඩිවීම කියන්නේ θ3 අඩු කිරීම θ4. ඕකෙන් එනවා ඔන්න මේ කිසියම් කාලයකදී ගලා ගිය තාපය. ඊට පස්සේ අපි මෙයාගේ විස්කම්භය මයින්නවා. අපි මේ වර්නියර් කැලිපරයක් ආධාරයෙන් විස්කම්භය මයින්නවා D. D මැන්නහම අපිට විස්කම්භය මෙයාගේ හරස්කඩ වර්ගඵලයට සූත්‍රයක් ලියා ගන්න පුළුවන්. මේ π D වර්ගයට 4. විස්කම්භය දෙකෙන් බෙදලා ඒකේ වර්ගය. ඊට පස්සේ මෙතන ඩෙල්ටා තීටා කියන්නේ මේ උෂ්ණත්වමාන දෙකේ පාඨාංකය. ඒක අපි මැන ගන්න ඕනේ. θ1 අඩු කිරීම θ2. අපි D කියලා ගන්නවා මේ පාඨාංක දෙක අතර දුර. ඒක මම දැන් මෙයාට මම D dash කියලා දානවා. D dash වර්ගයේ මෙයාට මම දාන්න D කියලා. උෂ්ණත්වමාන දෙක අතර දුර. ඒක අපිට මීටර රූලකින් හෝ වර්නියර් කැලිපරයකින් මැනගත හැකියි. මැනලා එකක් දාන්න. දැම්මහම නොදන්නා පදයක් තියෙන්නේ K පමණයි. ඒකෙන් අපි K සොයා ගන්නවා. එතකොට මේක තමයි මේ පරීක්ෂණයේදී සිද්ධ කරන්නේ. මේ පරීක්ෂණයේ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ තියෙන්නේ නියත පීඩන හිස. එතකොට මේ නියත පීඩන හිස භාවිතා කරන්නේ මේ ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගමන් කරවීමට. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් සෑම ජලාංශුවක්ම එකම ප්‍රමාණයට රත් වුණා කියලා. මේ ඒකයි තියෙන්නේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව්. ගැටලුවක් නැත්නම් අපි මේක පොඩ්ඩක් ඇඳගමු. ඇඳලා ඔය සමීකරණෙත් ලියමු. ලියලා මට හරි කියන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්.